ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. දෙවියනි ඔබ මැව් ලොව හරි පුදුමයි. බලන්න හිතෙන් කනවා මිස කටින් කන්න බැරි කෑම. අද ජාතික පුවත්පතක අරුණ පුවත්පත වාර්තා කරන මේ පුවත බලන්න ඔවුන්ගේ අතිරේකයක් හැඩවැඩ අතිරේකයෙන් තමයි අපි එළඹෙන්න හිතුවේ අද අපේ කතාබහට. හිතෙන් කනවා මිස කටින් කන්න බැරි කෑම. මේ බලන්න මේ තියෙන්නේ අතුරුපස වර්ග. බොහෝ ඒවා අතුරුපස. එකක් තියෙනවා රුපියල් ලක්ෂ 27,83,320යි. මේක ලංකාවේ හදපු අතුරුපසක්. ඔය තියෙන්නේ උඩින්ම වම් පැත්තේ උඩින්ම තියෙන්නේ. ඊළඟට ආයෙ ගත්තොත් බෙලූගාහි අල්මාස් කේවිය සැකසෙන්නේ අවුරුදු 60ත් 100ත් අතර වයසේ පසුවන ඇලි බෙලූගා මත්ස්‍යයන්ගෙන් ලබාගත් බිත්තර වලින්. ඊළඟට මෙතන තියෙනවා එක අතුරුපසක් ඩයමන්ඩ් ෆෘට් කේක් එක. ඒක දියමන්ති 223ක් ඔබවල ජපානයේ ශූපවේදියෙක් හදලා තියෙන්නේ. මිල රුපියල් මිලියන 3,154යි ලංකාවේ මුදලින් ගත්තොත්. මේ ලෝකෙ මිනිස්සු කන කෑම. බලන්න. දැන් මේ කෑම කන මිනිස්සු පිළිබඳව හිතේ තරහක්, ඉරිසියාවක්, වෛරයක් ඇති කරගන්න ඕනේ නෑ. ඒවා කර්ම ධර්මානුරූපව සිද්ධ වෙන්නේ. හැබැයි ලොවෙන් අඩක් බඩගින්නේ එයින් අඩක් නෑ දන්නේ. හැබැයි ඔබ මම පුරුදු කරලා තියෙන දහම අනුව අපි දන්නවා අනිකාගේ කුසගින්නමයි මටත් දැනෙන්නේ. මට කුසගින්න දැනෙනකොට අනිකාගේ කුසගින්නත් ඒ හා සමානයි කියලා. ඒ නිසා අද ඔබේ න්‍යාය පත්‍රේ අනිකා වෙනුවෙන් මොනවද තියෙන්නේ කල්පනා කරලා බලන්න. අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන්න සූදානම්. අද සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන පුවත්වල ප්‍රධාන සිරස්වල ගෙනෙන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් පංචු මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ඔව්. දැන් මේකත් කිව්වම හිතෙන්න පුළුවන් කන කෑමක් කියලා. පාස්කු ප්‍රහාරයට ඍජුවම මෛත්‍රී වගකිව යුතුයි කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මේ වාර්තා කර සිටින්නේ. හිටපු ජනාධිපති එල්ල කළ පීඩන හමුවේ මා මානසිකව වැටුණා. මේක සැලසුම් කළ කුමන්ත්‍රණයක්. මේක ඉබේ පහළ වෙච්ච හිටිගමන් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. මේක බොහොම සැලසුම් සහගතව සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි දිගින් දිගටම මේ ත්‍රස්තවාදීන් පිළිබඳව අන්තවාදීන් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න එපා කියලා කියපු නිසා මේ පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඍජුවම වග කියන්න ඕනේ කියලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ ප්‍රකාශ කර සිටියා. පාස්කු ප්‍රහාරය පූර්ණ කාලීනව සැලසුම් කළ කුමන්ත්‍රණයක් බැවින් ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් තමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඍජුව ඇඟිල්ල දිගු කරන බව ඔහු සඳහන් කර සිටියා. ඒ විතරක් නෙමේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව පොලිස්පති ධූරයෙන් ඉවත්ව තානාපතිකමක් ගන්නයි හිටපු ජනාධිපති කීප වතාවක්ම මට කිව්වා කියලා. මේක ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ වෙනවා. එතකොට කොමිසමේ විනිසුරු සභාපතිවරයා අහනවා මොකක්ද එතකොට ඔබ කිව්වේ කියලා. මම කිව්වා සර් මම මෙහෙම අසරණ කරන්න එපා. මම මේක පිළිගත්තොත් ඒ ඔස්සේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා මට එවන්නක් කරන්න බෑ කියලා. ඊට පස්සේ සමාජික විනිසුරුවරයෙක් අහනවා දිගින් දිගටම මේ කරුණ පිළිගන්න කියලා ඔබට යම් යම් අය දැනුවත් කළාද කියලා. එතෙන්ද කියනවා හිටපු පොලිස්පතිවරයා ඔව් උදේ සෙනවිරත්න හිටපු ලේකම්තුමා මාව හමු වෙන්න ආවා. එතුමා මගේ පන්ති එකට ඉගෙන ගත්ත යාළුවෝ. ඔහුත් මට කිව්වා මේ වර්ධ පිළි අරගෙන සමාව ගන්න කියලා. මම ඒකටත් එකඟතාව පළ කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි පූජි ජයසුන්දර මහත්මයා කියනවා මගේ දුරකථනයේ දත්ත මකලා තියෙනවා. මගේ ටෙලිෆෝන් එකේ ඩේටා මකලා තියෙනවා. ඒක ගැන මට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සහෝදරයා ටෙලිකොම් හිටපු සභාපතිවරයා පිළිබඳව සැකයක් තියෙනවා. හිටපු ජනාධිපති එල්ල කළ පීඩනය නිසා මම මානසිකව වැටිලා හිටියේ මේ ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ කියලා කියනවා. හැබැයි කොහොම පීඩාවක් තිබුණා වුණත් එහෙම නිලධාරියෙක්ට එහෙම මානසිකව වැටෙන්න පුළුවන්ද? ඒක ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙන්න පුළුවන්ද ප්‍රසාද්? ඔබ දැන් පොලිස්පති කිව්වම රටේ ඉහළම ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියෙක්. එතකොට අපි දැක්ක එකපාරක් පොලිස්පතිවරයෙක් නිදහස් උත්සවයේ දවසකදී කලන්ති දාලා වැටුණා. ඒ දවස්වල සෑහෙන මතයක් ගෙනිච්චා. එහෙම කෙනෙක් පොලිස්පතිවරු සුදුසු කියලා. මොකද මානසිකව ශාරීරිකව ඒ සුදුසුකම තියෙන්න ඕන. ඒතකොට දැන් මෙතෙන්දි ගත්තම දැන් මම හිතන්නේ පූජ්‍ය ජයසුන්දර මහත්මයා දැන් පහුගිය දිනවල කිව්වේ වහින් හොරෝ තමයි ප්‍රකාශ නිකුත් කරේ කොමිසමට. දැන් කෙලින්ම කියනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේට වාකිය යුතුයි කියලා. ਉਹ ඒ සඳහා යම් යම් කාරණාත් ඉදිරිපත් කරනවා. ඒකෝර මම හිතන්නේ පාසු කොමිසමේ සාක්ෂි විමසීම යම්කිසි අඩියකට ඇවිල්ලා තියෙනවා. එක්තරා සම්දිස්ථාන වලට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පේනවා මේ පාර්ශව දෙකක් අතර තමයි මේ එකිනෙකාලා චෝදනා එල්ල කර ගැනීම, වැමෑරීම්, ප්‍රහාරාත්මක දේවල් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ
පොලිස් හිටපු පොලිස්පති නිලංජ ජයවර්ධන මහත්මයා සහ බුද්ධ්‍යංශයේ නිලංජ ජයවර්ධන සහ මේ පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහත්මයා අතර. එතකොට මේ පාර්ශ්ව දෙක වෙන් වෙලා තියෙනවා. එතකොට මේ පාර්ශ්වය කියන්නේ මෛත්‍රී මහත්මයා වාකිය යුතුයි. අනිත් පාර්ශ්වය කියන්නේ පොලිස්පති වාකිය යුතුයි කියලා. කොහොමද දැන් මේක විසඳෙන්නේ? මම හිතන්නේ දැන් ඉදිරි දිනවල කිහිපෙදී මම තවත් නම් ගෑවිලා තිනවා දැන් සමහරට දැන් ටෙලිකොම් එකේ හිටපු සභාපති කැඳවන්නත් පුළුවන්. ඒ වගේ මුදේසේනලත් හිටපු ජනාධිපති ලේකම් කැඳවන්නත් පුළුවන්. දැන් එක එක ඒ ගෑවිච්ච අය කැඳවනවා. එතකොට සියලු දෙනා මම හිතන්නේ නිවැරදි සාක්ෂි ලබා දිය යුතුයි. මොකද විශේෂයෙන්ම දැන් මේ තාක්ෂණික පැත්තනොත් මේ ගැන පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි මේ දුරකථනයේ දත්ත මකල නම් ඒක මම හිතන්නේ එහෙම ඔහු චෝදනාවක් කරනවා. ඒකත් බරපතල කාරණයක්. හැබැයි දුරකථනයේ දත්ත මැකුවට තාක්ෂණය තියෙනවා. ඒ දත්තත් හොයා ගැනීම පුළුවන් නවීන තාක්ෂණයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දුරකථන හඬපට වලින් අන්තිමට අර රංජන රාමරක මහත්මයා සහ ඇතම් මිනිසුරුවන් අතර සිදුණු හඬපට තියෙන්නේ. අන්තිමට හඬපට වලින් උනත් වැදගත් සාක්ෂි කොමිසම හමුවේ අනාවරණය වෙයි. ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත් බරපතල කාරණයක්. මොකද මේ සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හිටපු රාජ්‍ය ናයකයා සහ ආරක්ෂක ප්‍රධානී මෙහෙම චෝදනා කර ගැනීම තුළ රටක් කොහොමද ඉදිරියට යන්නේ? මම හිතන්නේ මේක සියලුම දේශපාලන නායකයින්ට සහ අනිකුත් ආරක්ෂක ප්‍රධානීන්ට නිලධාරීන්ට හොඳ පාඩමක් කරගන්න පුළුවන් මේ සාක්ෂි විමසීම. හිටපු පොලිස්පතිවරයා පත් කරන්නේ පොලිස් කොමිෂන් සභාවෙන්, ස්වාධීන පොලිස් කොමිෂන් සභාවෙන්. එතකොට ඒ පත් කරන කොමිෂන් සභාව පත් කරන පොලිස්පතිවරයා සහ ජනාධිපතිවරයා අතර විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයාට විශ්වාසයක් නැහැ මේ පොලිස්පතිවරයා පිළිබඳව. ඊට පස්සේ පොලිස්පතිවරයා කියනවා ජනාධිපතිවරයාගෙන් එන පීඩනය පිළිබඳව බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ඒ නිසා තමයි තර්කයක් ගෙනෙන්නේ 19 වන ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පාලනය අක්‍රිය කරා සහ ස්වාධීන කොමිෂන් සභාව හරහා රටේ පරිපාලනය අක්‍රිය කළා කියලා. ඒ 19 විකෘතිය ඉවත් කරන තමයි 20 ගේන්නේ කියන එක තමයි තර්කය. කොහොමුණත් රටකට ශක්තිමත් විධායකයක් අවශ්‍ය මොහොතක් අවුරුදු 28කට පස්සේ ජාතික වෙළඳපොළ ප්‍රතිපත්තියක් සකස් කරනවා කියලා අවුරුදු 28කට පස්සේ අපනයන සංවර්ධන සභාව අවුරුදු 28කට පස්සේ රැස් කෙරෙන්නේ. ඒ කියන්නේ හඳුන්කූරේ ඉඳලා එහෙම නැත්නම් කංකුම්මිටියේ ඉඳලා පිටරටින් ගේන යුගයක් පසු කරලා වසර 28කට පස්සේ අපනයන ලංකාවෙන් නිෂ්පාදන පිටරට ඇවීම පිළිබඳව ඉලක්ක කරගෙන වසර 28කට පසුව අපනයන සංවර්ධන සභාව ජනපති අගමැති ප්‍රධානත්වයෙන් රැස් වෙයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. 1979 අපනයන සංවර්ධන පනතින් අපනයන සංවර්ධන සභාව ස්ථාපනය කළා. අත්සන් කර ඇති බොහෝ වෙළඳ ගිවිසුම් පහුගිය කාලේ රටට හිත කර නැහැ කියලා මෙහිදී ප්‍රකාශ වුණා. අපනයනයේ නිෂ්පාදන ගම්මා නැති කරනවා. අපනයනයේ සඳහා නිෂ්පාදන ගම්මා නැති කරනවා. ජාතික වෙළඳපොළ ප්‍රතිපත්තිය නවීකරණය කරන්න ඕනේ. මෙම සාකච්ඡාවට ගත්ත කාරණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහිදී කියා සිටිය ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ආකර්ශනීය පසුබිමක් සකසන්න ඕනේ. බැසිල් රාජපක්ෂ මහත්මයා කියා සිටිය අපනයනකරුවන් අධෛර්යවත් කරන අනවශ්‍ය නීති ඉවත් කළ යුතුයි කියලා. ඔව් මේ දැන් පවතින බොහෝ නීති අපනයනකරුවන් අධෛර්යමත් කරන ඒවා. ඒක නිසා අනික් පැත්තෙන් වෙන කාරණා තමයි අද මව්බිම් පුවත්පතත් මේක වාර්තා කර සිටියා. අපනයන බිඳවට්ටන අනවශ්‍ය නීති රීති ඉවත් කරන්න ඕනේ. ඒ රටවල් අනුව අපනයන විවිධාංගීකරණයක් ඇති කරන්න ඕනේ. රටට වාසිදායක ලෙස ගිවිසුම් අලුත් වෙන්න ඕන. ඒ කියන්නේ මෙතනදී මේ MCC ගිවිසුමේ සිට ඊට පස්සේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම් දක්වා සියලු දේවල් මේකට අදාළ වෙන්න ඕනයි කියලා අපි විශ්වාස කරන්නේ. අපනයන නිෂ්පාදන ගම්මාන බිහි කරනවා. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට තානාපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයෝජකයන් ඇදී එන ලෙස ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරනවා කියලා මෙහිදී සාකච්ඡා කරනවා. ඊළඟට මම අපනයන සංවර්ධනය ගැන කතා කරද්දී දැන් දේශීය ආර්ථික ශක්තිමත් කිරීමට නම් අපනයන සංවර්ධනය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒතර අපනයන කිරීමේදී මේ අමාත්‍යාංශ කිහිපයක ඒකාබද්ධ සැලැස්මක් ඕන. ඒ සැලැස්ම අනුව තමයි ගිවිසුම් හදන්න ඕන. මොකද අවුරුදු 28කට පස්සේ තමයි අපනයන සංවර්ධන සභාව රැස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවසන් වෙළඳ අමාත්‍යවරයා හිටිය සිටි ලලිත් අතුරුමුදලි මහත්මයාගෙන් පස්සේ තමයි රැස් වෙලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ ආණ්ඩුව ගත්ත හොඳ පියවරක් තමයි. මොකද අපි දැක දැන් 2015 සිට 2019 වසර දක්වා තුල සීනි අපට ආනයනය කරලා තියෙනවා රුපියල් බිලියන 291. ඊයේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වුණා. ඒක රටවල් මගේ මේක සම්බන්ධ නිසා මම කියන්නේ. ඒක තමයි. අපි මේ මෙතනදී දැන් අපේ පුවත් ගොනුවේ තවදුරටත් සඳහන් මොකද මේ යහපාලන සමයේ සීනි ජාවාරම් පිළිබඳ අපනයන කිරීම පමණක් නෙවෙයි මෙතන ජාවාරමක් සිදු වෙලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි රුපියල් 30ක් වෙච්ච සීනි ආනයන බද්ද 2016 ජූලි මාසේ 19 වෙනිදා 25ක් දක්වා අඩු කරනවා. ඒ කියන්නේ රුපියල් 29.75කට ඉතා විශාල මුදලකට කඩිනමින් අඩු කරනවා. අඩු කළාට පස්සේ සීනි ගෙන්නන උදවිය මොකද කරගන්නේ? ඒගොල්ලෝ ගෙනල්ලා මේවා ගුදම්වල තැන්පත් කරගන්නවා. තැන්පත් කරගත්ත ගමන් ආයෙ සීනි මිල වැඩි කරනවා.
වැඩි කළාම ඔවුන්ට ඉතාමත්ම විශාල ලාභයක් ලැබෙනවා. මේකට ඊයේ ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්තයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා 2015 2019 කාලය තුල මේ විදිහට කිලෝග්‍රෑම් 2896ක් සඳහා බිලියන 191ක් වැය කළා තියෙනවා. හිටපු ඒ මුදල් අමාත්‍යවරයාත් මේකට වග කියන්න ඕනේ කියලා. ඔව් මම හිතන්නේ දැන් මෙතෙන්දී වැදගත්ම කාරණය තමයි දැන් අපිට තිබුණා පන්තලේ සීනි කර්මාන්තශාලාව, හිඟුරාන සීනි කර්මාන්තශාලාව, දේශීය සම්පත් තිබුණා. කාලයක් අපි සීනිය පිටරටත් යවුවා. එහෙම තියෙද්දි රුපියල් බිලියන 291ක සීනි අවුරුදු 4ක සමස්තය ගැන පිළිතුරු තියෙන්නේ. මොකද ඊට පස්සේ තවත් කොටස් වගේ එකතු කරලා දීලා තියෙන පිළිතුරේ තියෙනවා 291ක් කියලා. එතකොට මේ බලන්න රටවල් කිහිපයක රටවල් 68කින් ආනයන කරලා තියෙනවා. එතකොට දැන් ලංකාවේ මොකද වෙන්නේ? දැන් අපේ දේශීය කර්මාන්ත නගා සිටුවන්නවා. මම හිතා ජනාධිපති අගමැතිතුමා කර්මාන්ත ඇමතුමා හැමෝම කියනවා. මම හිතා දැන් මෙන්න මේකට හොඳ උත්තර ලැබිලා තියෙනවා. අපි දැක්කද මත්ස්‍ය ආනයනය කරලා තිබුණා මිලියන ගානක බිලියන ගානක රටවටේ මෝදක් තියෙද්දි දැන් මේ සීනි වලටත් මෙහෙම තවත් කර්මාන්ත මන්ත විෂයන් ගණනාවක මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපනයන සංවර්ධන සභාව රැස් කරලා තියෙනවා. දේශීය වෙළඳ ප්‍රතිපත්තියත් හදලා තියෙනවා. දැන් තියෙන්නේ මේ වැඩ ටික පටන් ගන්න. මේ සඳහා මම හිතන්නේ රටම එකතු වෙන්න ඕන කාරණයක්. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය නවීකරණය කරනවා වගේම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ කටයුතු කඩිනම් කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දී තිබෙන බව දිනවෙන පුවත්පත අද මුල් පිටුවේ වාර්තා කරනවා. ධනුෂ්ක ගොඩකුඹුරේ වාර්තාව ගෙනෙන්නේ ඒ අනුව තරුණ තරුණයන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං නොවන තත්වයක් නිර්මාණය කිරීම මූලික ඉලක්කය වෙන්න ඕනේ. ඒ අනුව පැහැදිලි මාර්ග සැලැස්මක් මේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ තියෙන්න ඕනේ කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. O level වලදී ටිකක් අතරමං වෙනවා. A level වලින් පස්සේ තව ටිකක් අතරමං වෙනවා. උපාධියෙන් පස්සේ තව ටිකක් අතරමං වෙනවා. මේ තරුණ තරුණියන් දරුවන් අතරමං වෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය වහා වෙනස් වෙන්න ඕනේ කියලා කියනවා. අද දිනමින 11 වෙනි පිටුවට අපි යනවා. CWW කන්නංගර 51 වන ගුණ සමුරුව ජනපති අගමැති ප්‍රධානත්වයෙන් රටේ පුරවැසියන් ප්‍රධාන පුරවැසියන් දෙපළම සහභාගී වෙලා කන්නංගර මැතිතුමාගේ 51 වන ගුණ සමරුව පසුගිය දවසක යෙදුණා. මේක සමරන්න රටේ රාජ්‍ය නායකයන් සහ ඒ කියන්නේ ප්‍රධාන පුරවැසියා සහ දෙවනියා එක්වීම වැදගත්. මොකද කන්නංගර මහත්මයා පිළිබඳව කතා නොකර අපිට අපේ ජීවිත පිළිබඳව කතා කරන්න බෑ. ඒ අතර වාර්තා වුණා මේ ගාල්ලේ පිලාන්න විද්‍යාර්ථෝදය විද්‍යාලයේ ඒකේ දරුව පුරුදු වෙලා තියෙනවලු කන්නංගර දෙවියෝ කියලා. කන්නංගර මහත්මයාව දෙවියෙක් විදියට ගෞරව කරන්න ඇදහුවට වරදක් නැහැ. නොපෙනෙන දෙවියන් අදහනවාට වඩා තමන්ට සහ මේ අපිට මේ නිදහස් අධ්‍යාපනය සඳහා දොරගුළු විවර කළ දීපු කන්නංගර මහත්මයාට දෙවියෝ කිව්වට කිසි වරදක් නැහැ. එතකොට කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනයේ ඵල ලබාපු අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලත් හිතෙන්න පුළුවන්. අපි යනවා රට හදපු තැනට. මොකද මේ දැන් නිදහස් අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද අපි දැක්ක දැන් ඉන්දියාවේ දැන් කොවිඩ් වසංගතය කොච්චර ඉහළ ගිහලා මෙතෙන්දි බලපාන්නේ අකුරු හැකියාව. එතකොට අපේ නිදහස් අධ්‍යාපනය නිසා තමයි අපේ රට සාක්ෂරතාවයෙන් ඉහළ මට්ටමක පවතින්නේ. එතකොටම කන්නංගර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඇති කරා එදා මධ්‍ය මහා විද්‍යාලය, මධ්‍ය මහා විද්‍යාලය, සෙන්ට්‍රල් කොලෙජ්. එතකොට ඒවට ලංකාව පුරාම අධ්‍යාපනයේ ප්‍රගතියක් තිබුණා. එතකොට ඒකෙන් ආපු දරුවෝ තමයි අවුරුදු ගාණක්ම හිටියේ. තීන්දුව తీරන ගත්තේ. මම හිතන්නේ දැන් මේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු පරම්පරාව දැන් අවසන් පරම්පරාව වගේ ඉන්නේ. ඒතකොට දැන් ඉන්නේ තාක්ෂණය සමග යන තත්ත්වයක්. ඒතකොට නිදහස් අධ්‍යාපනයේ සැබෑ දේවල් ඉෂ්ට වුණාද කියන කාරණේ සඳහා මම ජනාධිපති අගමැතිතුමා මැදිහත් වෙලා කන්නංගර ප්‍රතිපත්ති ගැන නැවතත් මෙනෙහි කරන්න සහ ඒ ගැන යම්කිසි සමාජයේ අවධානයක් යොමු කිරීම මතන වැදගත් කාරණයක් මේ අවස්ථාවේදී. එහෙම කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනය ලැබපු අයද පාර්ලිමේන්තුවේ ඉන්න කියලා හිතනවා. නලී බණ්ඩාරට ආණ්ඩුව බයද කියලා අද මාබිම් පුවත්පත මුල් පිටුවේම මේ අහන්නේ. නලින් බණ්ඩාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා දැන් පහුගිය නොවැම්බර් 16 වෙනිදා ආණ්ඩුව පරාජයට පත් වුණයින් පස්සේ අවුරුද්දකට ආසන්නයි. හැබැයි පහුගිය යහපාලන කාලේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටපු වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්මයා Taman නියෝජ්‍ය ඇමති පදවිය දැරූ සමයේ භාවිත කළ නිල නිවස තවමත් ආපසු බාර දීලා නැහැ කියලා තමයි මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. වසරකට ආසන්න කාලයක් තිස්සේ රජයේ සතු නිල නිවසක් බලයෙන් රැඳී සිටමින් රාජ්‍ය දේපල අවභාවිත කරන ජනතා නියෝජිතයෙකු ඉනිවත් කිරීමට වත්මන් ආණ්ඩුවට කොන්දක් නැද්දයි දන්නෝ ප්‍රශ්න කරති කියලා මව්බිම ලියනවා. ජනතා දේපල අවභාවිත කරමින් රටට වැඩි බණ දෙසන මෙවැනි ජනතා නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද කියලා මව්බිම් පුවත්පත සඳහන් කරා. මොකද අවභාවිතාව ගැන ගත්තම දැන් පහුගිය ආණ්ඩුව කාලේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් මම හිතන්නේ මාස 3කට ආසන්න ප්‍රමාණයක් විටිමිට රිමාන්ඩ් බන්ධනාගාරේ හිටියා. එතකොට එහෙම වෙලත් දැන් මේ දැන් වර්තමානයේ මෙහෙම අවභාවිතා කරනවා නම් වර්තමාන ආණ්ඩුව ඇයි කටයුතු කරන්නේ නැති නීතිය අනුව? ඒක සමහරවිට කියනකොට නලින් බණ්ඩාර මහත්මයා හරි අයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා අහන්න පුළුවන්. එතකොට මේ ආණ්ඩුවට වකීමක් තියෙනවා. මේ වගේ තවත් කාරණා හුඟක් තියෙනවා.
තීන්දුව తీරන ගැනීම තාමත් ප්‍රමාද වෙලා තියෙනවා. අපි ඊයේ පාර්ලිමේන්තුවේ වෙච්ච කතා බහට ඉක්මනින්ම යනවා විරාමයක් ලබන්නත් ඕනේ. ආංශික අධීක්ෂණ කාරක සභාව අත්හිටුවන්න ගන්න උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසීමක් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ ප්‍රකාශ කර සිටියා. රට හදන තැනේදී 20 වෙනි සංශෝධනයේ විධායකයේ ශක්තිමත් කළ යුතුයි කියලා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා. වාද විවාද නොකර 20 වෙනි සංශෝධනයේ ගේන්න හදන බෑමක් පවතිනවා කියලා එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරනවා. මුල්‍ය විනය අඩු කරන රජයක් ඉන්නකොට පළාත් සභාව ගැන විශ්වාසයක් තියන්න බෑ. නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයාගේ අදහසයි ඒ. ජනාධිපතිවරයා ගැසට් පත්‍රයෙන් දුන් ආරම්භය දිගටම පවත්වාගෙන යන්න ඕනේ කියලා රාජ්‍ය මන්ත්‍රී නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කරන රජයේ ඇමතිවරුන්ට කාර්යභාරයන් පවරා ඇති ආකාරයටම මුදල් කොමිසම ඇතුළු අනිකුත් ආයතන වලටත් ඔවුන්ගේ ටාගට්ස් දෙන්න ඕනි, ඉලක්ක දෙන්න ඕනි කියලා ඊළඟට කොමිෂන් සභාව කියන කොටත් පහුගිය කාලේ ඇඟ හිරිවැටුණා කියලා නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය පාර්ලිමේන්තුව පැයකට නවත්වලා තියෙනවා ඊයේ. මේ රටේ විරුවන් සැමීරිය හැක්කේ රණවිරුවන්ට පමණයි කියලා ප්‍රදීප් උඳුගොඩ අලුත් මන්ත්‍රීතුමා කියනවා. අපේ ප්‍රදේශයේ යුද්ධෙන් මිය ගිය විරුවන් සැමීමට අපටත් අයිතියක් තියෙනවා කියලා සී.වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කියනවා. ඒ වගේම මානව හිමිකම් කොමිසම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි උදව් කරනවා කියලා ඔහු කියා සිටියා. ඊළඟට ගෝඨාභය මහින්ද සුසංයෝගී සංවර්ධන වැඩපිළිවෙල යලි ක්‍රියාත්මක විය යුතුයි කියලා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කර සිටියා. අධීක්ෂණ කාර්ය සභාව ගැන කතා කරපු නිසා ආංශික අධීක්ෂණ කාර්ය සභාව පසුගිය යහපාලන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා කුෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ඒ සඳහා යොමු කරන්න ගිහිල්ලා තමයි ඔබට මතකද රාජගිරියෙන් මිලදී ගත්තා කුලියට රුපියල් 1,26 ලක්ෂයකට මාසික කුලියට බිල් දීපක්. නමුත් ඒකෙන් උණු දෙයක් නැහැ. ආංශික අධීක්ෂණ කාර්ය සභාවවල උණු දෙයක් නැහැ කියලා ආණ්ඩු පක්ෂය පෙන්වලා දුන්නා. ඒ නිසා නැවතත් උපදේශක කාර්ය සභාවට අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවට යන තමයි තීන්දුව කළේ. එතකොට මත විශාල මුදල් ප්‍රමාණයක් මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ 1,26 ලක්ෂය බැගින් ඒ බිල් දීම කරලා ලබා දුන්නා. ඒකෙන් පළක් වුණේ නැහැ කියලාත් ඊයේ පාර්ලිමේන්තුවේදී කතා වුණා. අපි විරාමයට යන්න ලෑස්ති. මතක් කරනවා ඔබට රජයේ නිල පුවත්වල නිවුස් ඇලර්ට් එක එහෙම නැත්නම් ප්‍රවෘත්ති කෙටි පණිවිඩයක් විදිහට ලබා ගන්න පුළුවන්. රජයේ නිල පුවත් කෙටි පණිවිඩ සේවය යලි ආරම්භයි. සිතාරා සේනානි වාර්තා කර සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් සේවයේ කෙටි පණිවිඩ සේවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලේ රමුක්වැල්ල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නැවත වතාවක් ආරම්භ කෙරුණා. ඒක අද දිනමින පුවත්පත ඡායාරූප සහිතව වාර්තා කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන www.news.lk වෙබ් අඩවිය ඔස්සේ තමයි මේක තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ. අද දිනමින පුවත්පත් තමයි වාර්තා කර සිටින්නේ රජයේ නිල පුවත් කෙටි පණිවිඩ සේවයත් ඔන්න යලි ආරම්භ වෙලා තියෙනවා. ඇක්ටිවේට් කරගන්න කියලා ඒක මතක් කරනවා. අපි විරාමයක් ලබන්න ලෑස්ති. 20 ගැන කතා ගොඩයි. හැබැයි වෙලාව හරි කෙටි. ඒ නිසා 20 ගැන කතා පහු කරගෙන 60 යන්න වෙනවා අපිට. 20ට එරෙහිව තවත් පෙත්සම් 6ක් නෙල්කා මැදගර දිනමිනට කියනවා. යනෝ දැන් ඔක්කොම පෙත්සම් සංඛ්‍යාව 12ක් වෙලා තියෙනවා. 20ට එරෙහිව තවත් පෙත්සම් 6ක් දිනමිනයි මේ වාර්තා කර සිටින්නේ. අපක්ෂපාතී පොලිස්පතිවරයෙක් හිටියා නම් පොලිස් කොමිසමක් අවශ්‍ය නැහැ කියලා වැඩබලන පොලිස්පති ජනාධිපති කොමිසමට ලියා තිබෙන බවත් අද රෝෂාන් තුෂාර වාර්තා කරන රෝෂන් තුෂාර වාර්තා කරනවා දිනමින පුවත්පතට. ඊට පස්සේ 20න් උත්තරීතර පාර්ලිමේන්තුව බාල්දු කරනවා. අපක්ෂපාතී පොලිස්පතිවරයෙකු සිටියේ නම් කොමිසමක් ඕනේ නැහැ ස්වාධීනව 20න් උත්තරීතර පාර්ලිමේන්තුව බාල්දු කරනවා කියලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කරා. ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ 20 අහෝසි කරන්න නෙවෙයි කියලායි මේ මන්ත්‍රීවරුන් කියන්නේ. තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීවරයා කියනවා අම්මේ කප්පෙක් නැති 20 ගැන ආණ්ඩුව ඇතුළෙම මත දෙකක් තුනක් තියෙනවා. අගමැති හැල්ලුවට ලක් කරන 20 වෙනි සංශෝධන ඒකාධිපතිකමකට පාර කපනවා කියලායි ඔවුන් චෝදනා කර සිටින්නේ. ඊළඟට අපි යනවා මේ මව්බිම් පුවත්පතේ වාර්තා කරන පුවතකට මාතරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වුණා රුසියානුවෙක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, පුවත තියෙන්නේ එතන නෙවෙයි. රුසියානුවාට නිරෝධායනයේ මගහැරුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. කුමුදු ජයවර්ධන මාතර උදේ කුමාර රණසිංහ වාර්තා කරන්නේ. 15 දිනාම ගුවන් කාර්ය මණ්ඩලයක සමාජිකයන් මාතර තැන් කිහිපයක මේගොල්ලෝ සැරිසරලා තියෙනවා. අද අරුණ පුවත්පතක් කියනවා මාතරින් හමු රුසියානු කොවිඩ් ආසාදිතයා සම්බන්ධ වූ අය සොයා මෙහෙයුම් රුසියානුවන් හෝටලේ නවත්වා ඇත්තේ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විතයටත් නොකියා. යුද හමුදාපති ලුතෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා ඊයේ ප්‍රකාශ කර සිටිනවා අරුණ පුවත්පත මේ ගැන විමසුවෙන් පස්සේ රුසියානුවන් හෝටලේ නවත්වා ඇත්තේ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විතයටත් නොකියා. යුද හමුදාපතිතුමා කියන්නේ දැන් මේ වෙනකොට මේ කොවිඩ් එහෙම නැත්නම් නිරෝධායන ක්‍රමවේදය නිරෝධායන යාන්ත්‍රණයත් එක්කම විවිධ ජාවාරම් යටින් ක්‍රියාත්මක වෙනවා කියලා තාරංචි
මම අහවල් ඇමතිතුමාගේ ලේකම් කෙනෙක් මම අහවල් ඇමතිතුමා එක්ක සම්බන්ධයි අහවල් කෙනාට සම්බන්ධයි කියලා සමහරවිට Facebook එකේ තියෙන පින්තූරයෙන් පාවිච්චි කරලා විවිධ ජාවාරම් ක්‍රියාත්මක වෙන්නත් පටන් අරගෙන එතකොට රුසියානුවන් හෝටලේ නවත්වා ඇත්තේ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විතයටත් නොකිය කියලා යුද හමුදාපතිතුමා අද කරන ප්‍රකාශය අරුණ පුවත්පත වාර්තා කරනවා. අද කොහොමුණත් මේ තත්ත්වය පාලනය කළා කියලා මාතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා තිබෙන ප්‍රකාශයත් අද අරුණ පුවත්පත කියනවා. ඒතර ඔක්කොසත් පොඩ්ඩක් කියලා දෙන්න. ඔව් ඒ තමයි දැන් මේ කාරණාව ගැන කිව්වයින් පස්සේ යුද හමුදාපතිතුමා කරන ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පතත් සඳහන් කරනවා ආමි චීෆ් සේස් මාතර won't be locked down after Russian COVID patient detection කියලා. ඒ කියන්නේ දැන් මෙයා තැන් වල ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනත් එක්ක මේ ආසාදිතයා මාතර නගරේ ලොක්ඩවුන් කරන්න වෙයිද සමාජ මාධ්‍ය එහෙම සාකච්ඡාවක් යනවා මත පළ වෙනවා. නමුත් යුද හමුදාපතිතුමා කියනවා එහෙම අවශ්‍යතාවක් නැහැ තත්ත්වය පාලනය කළ කියලා. මම දැන් රට බේරලා තියෙන්නේ මේ නිරෝධායන ක්‍රියාවලිය හරියට වෙන නිසා. මොකද අප දැන් අපිට පොඩ්ඩක් එහා පැත්තේ ඉන්න ඉන්දියාව ගත්ත කොහොමද දවසකට 90,000 80,000 හම්බ වෙනවා. ඒක ලංකාව දූපතක් වෙලා අපි බේරලා ඉන්නවා. බේරලා මේ නිරෝධායන කටයුතු හරියට සිද්ධ වෙන නිසා. එතකොට දැන් ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැත්තම් මම හිතන්නේ ඒක බරපතල ප්‍රශ්නයක් ආපහු ලංකාව බරපතල අර්බුද මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මත්තල ගුවන්තොටුපොළේ මේ පිරිස ඇවිල්ලා තියෙනවා. එතකොට දින 14ක් නිරෝධායන කරලාද නැද්ද කියන කාර්යය මම හිතන්නේ මේ මුලින් ඉඳන්ම බලන්න ඕන. මෙහිදී ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා කිව්වා එම විදේශගත සංචාරකයන් ගෙන්නන්නේ නැහැ කියලා අපේ කට්ටිය තාම යවන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දි ගෙන්නනවා නම් ඇයි මේ දින 14ක් වුණ නිරෝධායන කරලාද නැද්ද? සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයා වහාම ඔහු දක්ෂ අමාත්‍යවරයෙක් අපි කියනවා අදම හොයා බලා මේක සම්බන්ධ පියවර ගන්න. ඒ වගේම සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මයාට වක්කීමක් තියෙනවා. එයි නිරෝධායන නීති රීති උල්ලංඝනය කියන කාරණය දුවන් තොටුපොළේම ඉඳලා මේ හෝටලයේ දක්වාම පැමිණි කාලයේදී අදාළ වාක්‍යයුත්තන් නිසිදේ හරියට කරාද නැද්ද කියලා අදම හොයලා බලලා නිසි දඩුවම් දෙන්න නැත්නම් ආපහු ලංකාවට අර තත්ත්වයටපත් වෙන්න සිද්ධ වෙයි. රටම හොල්ලපු පාතාලයා ගුණා කොවිලේ රොහා වෙඩිකානසි කුඩුගත්තොත් අවියෙන් නැසෙති අවමගුලට නොයන ලෙස අංජු රොහාගේ ගෝලයන්ට අනතුරු අඟවයි කියලා කියනවා. අද අරුණ පුවත්පතත් මේක වාර්තා කරනවා. රොහාගේ මිනිය ගමට ගේන්න තියන්න එපා කවුරුත් මලගෙදර යන්නත් එපා කුඩු අංජු තර්ජනය කරන්නේ ඉතාලියේ ඉඳලා ලංකාවේ නෙවෙයි. ඔහු ඩුබායි වලට පැනලා ගිහිල්ලා ඔහු පැනලා යන්නෙත් මේ රොහාගේ තර්ජන නිසා කියලායි කියන්නේ. ඊළඟට රොහාගේ සහෝදරයව ඝාතනය කරන්නේ මේ සමාවෙන මේ කුඩු අංජුගේ සහෝදරයා ඝාතනය කරන්නේ රොහාගේ කල්ලිය විසින් කියලා කියන්නේ. එතකොට ඒ නිසා රොහා මැරුවොත් කෝටි 3ක් දෙනවා කියලා මේ කුඩුවංචු ප්‍රසිද්ධියම ප්‍රකාශ කර තිබෙනවලු. කොහොමුණත් කුඩු ගත්තොත් අවිය නැසිති. ඊළඟට අපි වාර්තා කරන්නේ නැවක් ගැන ප්‍රවෘත්තියක් තිබුණානේ අපිටත් නිකන් අමතක වුණාද කියලා හිතෙන්න පුළුවන් ඔබට. නිව් ඩයමන්ඩ් හිමිකරුවන් වන්දි ගවන්න එකඟ වෙලා කියලා අද මවබිම් පුවත්පතට හංසිනානායක්කාර වාර්තා කර සිටිනවා. ඒ අනුව එම නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් විදිහට රුපියල් කෝටි 34ක් ලබා දීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම ඊයේ දින එකඟ වූ බව නිශාරා ජයරත්න මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් අදහස් දක්වමින් මාධ්‍යට සඳහන් කර තිබෙනවා. ඊළඟට අද දිනුෂ දැන් මම හිතන්නේ මේ වගේ කාරණයකදී හොඳ උදාහරණයක් ලබා දුන්නා. පරිසර සංවිධාන ඒ වගේම අපේ අදාළ රාජ්‍ය ආයතන සමුද්‍ර පරිසර අධිකාරී ආරක්ෂකාංශ ඒ වගේ නීතිපති දෙපාර්තමේන්තුව. මොකද මේ නැව නිවන ගමන් මේ කටයුතු සිද්ධ කරන ගමන් නීතිපති දෙපාර්තමේන්තුව සමග නීතිමය තත්ත්වය ගැන කතා කරා. මම හිතන්නේ ඒක හිතාවත් හොඳ ආදර්ශයක් වුණා අපිට මේ වන්දි මුදල් ලබා ගන්න. නැත්තම් මොකද දන්නවද අපි දැන් අර අතින් කල් හරක බලනවා වගේ වැඩක් තමයි වෙන්නේ. නමුත් දැන් අපේ පරිසරය රැකගෙන අපෙන් සිද්ධ වුණු මේ මූල්‍ය අලාභයත් රැකගන්න කටයුතු කිරීම මම හිතන්නේ හොඳම ආදර්ශයක්. මම හිතන්නේ මේක හොඳ සාම්පලයක් කරගන්න ඕන මෙවැනි අනෙකුත් ක්‍රියාවලදී. නිව් ඩයමන්ඩ් ගින්න නිව් ආයතනවලට රුපියල් ලක්ෂ 3400ක් දෙන වෙන පුවත්පත වාර්තා කරනවා. තවත් ලක්ෂ 1000ක් ගෙවන්නයි නියෝග. ඊළඟට අද සාමුද්‍රික පරිසර අධිකාරිය කරපු ප්‍රකාශයක් අරුණ පුවත්පත තවදුරටත් සඳහන් කරලා තිබුණා. මේ ගිනිගත් නැවෙන් පිට වූ ඉන්ධන තවදුරටත් පැතිරෙනවා කියලා. ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා සඳහන් කරලා තියෙන විදිහට නැවෙන් පිට වූ ඉන්ධන මෙරට සාගර කලාපයේ කිලෝමීටරයක් පමණ පළල කිලෝමීටර් 3ක් පමණ දිගති ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින බව තමයි ඔහු සඳහන් කරලා තිබෙන්නේ. කොහොමවත් වාර්තාවක් සකස් කරලා තිබෙනවා. කොච්චරක් හානියක් සිද්ධ වුණාද පාරිසරික ජීවීන්ට සාමුද්‍රික ජීවීන්ට කියලා අද ජාතක පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඊළඟට අපි සූදානම් මවබිම් පුවත්පත වාර්තා කරන අනෙක් පුවත්වලට අවධානය යොමු කරන්න. ඒ තමයි අපි අරුණ පුවත්පතේ පටන් ගමු. මොකද මේ අරුණ පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ ත්‍යාපාලනේ රුපියල් කෝටි 44ක් බොයිලරුවේ දවයි කියලා. බොයිලරුවේ දාලා පුච්චලා තියෙනවා කෝටි 44ක් කියලා සපුගස්කන්ධ සේවකයෝ කියන්නේ. රුපියල් කෝටි 44ක් ගෙවා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවටගත් බොයිලරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් ඒ භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සේවකයන් සඳහන් කරන බව තිස්ස රවින්ද්‍ර පෙරේරා මහත්මයා සඳහන් කරනවා. තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කර සිටිනවා. ඊළඟට
අද මවබිම් පුවත්පතට යනවා අර කලින් කිව්වා වගේ 2015 2019 කාලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෝටි 14ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවලු. සභාපතිවරයාට ජගුව වර්ගයේ මෝටර රථයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ දේශපාලන කටයුතු වලට නිලධාරීන් යොදාගෙන තිබෙනවා. රන් පියාපත් කියලා වැඩසටහනක් පටන්ගෙන තියෙනවා. සම්මත ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා කාර්යාංශයට වාහන අරගෙන තියෙනවා. හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ගාල්ල ප්‍රදේශයේ කාර්යාංශයක් විවෘත කිරීම ආදී සිද්ධි නිසා තමයි මේ මුදල වියදම් වෙලා තියෙන්නේ කියලා කියන්නේ. 2015 2019 කාලේදී කෝටි 14ක පාඩුවක්. අන්න හේතුව ඊළඟට රාජ්‍ය ආයතනවල කෝටි ගණන් වංචාවේදී අමාත්‍යාංශ ලේකම්වරු බකං නිලාගෙන ඉඳලා කියලා රජයේ විගණන නිලධාරීන් චෝදනා කරනවා කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා. බකං නිලාගෙන ඒ කියන්නේ නිකම් බලාගෙන ඉඳලා තියෙනවා. මෙච්චර දේවල් සිද්ධ වෙද්දී රාජ්‍ය ආයතනවල වසරකට රුපියල් කෝටි 200ත් 400ත් අතර මූල්‍යක්‍රමිකතා වංචා හා මුදල් අවභාවිතා සම්බන්ධ කටයුතු සිද්ධ වෙන බව විගණන වාර්තාවලින් තහවුරු කළත් ඒ විගණන නිර්දේශ අමාත්‍යංශ ලේකම්වරු ක්‍රියාත්මක කර නොමැති බව විගණන නිලධාරීන් සඳහන් කර සිටිනවා. එතකොට මේ කෝටි ගණන් වංචා සිද්ධ වෙනකොට රජයේ නිලධාරීන් ඒ කියන්නේ CFO එහෙම නැත්නම් රජයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වෙන්නේ මෙතන අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා බවට පත් වෙන්නේ ලේකම්වරයා. ලේකම්වරු මේවා වැඩ කරන්නේ නැතුව ඉන්නවා කියලා. එහෙම කියද්දි අද මේ මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන්න කැමති ඒ කියන්නේ ලක්ෂ ගණන් පඩි ගන්න සුපිරි වාහනවල යන රජයේ නිලධාරීන් එහෙම රජයේ සේවයේ වැඩ කරනවා රජයට ආදරයක් නැතුව මහ ජනතාවගේ දේපොළ වලට ආදරයක් නැතුව බලන්න මේ මව්බිම් පුවත්පත 3 වෙනි පිටුවේ වාර්තා කරන පුවත අවුරුදු 28ක් තමන් සේවය කරපු බස් රථය තමන් විශ්‍රාම යන දවසේදී බස් එක ගෙනල්ලා නතර කරලා මේ CTB එකේ රේදුරු මහත්තයා සුදු රෙද්දක් කෙලලා බස් එකේ ඉස්සරහා වැඳලා සමුගන්නවා. විශ්‍රාම යන බස් රේදුරුකු තමන් සේවය කළ බස් රථයට වැඳ ගෞරව කරයි කියන පුවත මව්බිම් පුවත්පතේ 3 වෙනි පිටුවෙන් අපි තෝරගත්තේ අර කෝටි ගණන් රජයට හානි වෙන අවස්ථාවලදී ඒවා නිහඬව නොදැක්කාසේ ඉන්න නිලධාරීන් අතරේ මෙහෙම නිලධාරීනුත් ඉන්නවා කියලා කියන්න ඕන නිසා ඊළඟට අරුණ පුවත්පතට යන අවධානය යොමු කරනවා. ඒ තමයි අරුණ පුවත්පත කියනවා වනජීවිය ගොස් ඇත්තේ සමාගමේ බෙන්ස් වලින් පහුගිය දවසක වාර්තා කළා මුතුරාජ්‍ය වෙල ආශ්‍රිතව පෞද්ගලික ඉඩම් මිලදී අරගෙන කාටවත් ඇතුල් වෙන්න බෑ කියලා තහංචි දාලා පරිසර පද්ධතියට හානි වෙන විදියට පෞද්ගලික සමාගමක් මුතුරාජ්‍ය වෙල අභය භූමියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් පිළිබඳව දැන් මේකට පරිසරාධිකාරී නිලධාරීන්ට බෙන්ස් රථ 3ක් දීලා තියෙනවා. එහෙනම් ඉතින් ඉතිරි ඒව ගැන කවර කතාවද? පුවත් නම් ගොඩක් තියෙනවා. අපි සූදානම් විරාමයක් ලබන්න. ලොකුවට විස්තර කියන්න කාලයක් කෙන එකක් නෑ. කොහොමුණත් පොල් තෙල් පල් කරන ෆාම් තෙල් මාෆියාව රටට ලෙඩක් ඒ ලෙඩේ පැතිරෙන්න කලින් රටම ලෙඩ කරන පොල් තෙල් පල් කරන ෆාම් තෙල් මාෆියාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ කියලා කියනවා. දැන් රජය ෆාම් තෙල් ආනයනය කිරීමේදී බදු පැනෙව්වා රුපියල් 295ක් දක්වා විශේෂ ආනයන බද්දක්. හැබැයි ඒකත් ඊට පස්සේ මේ ජාවාරම්කරුවන්ගේ බලපෑම නිසා අඩු වුණා කියලා අරුණ පුවත්පත අද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ලියන ලිපියේ සඳහන් කරනවා. කොහොමුණත් අවුරුද්දකට ශ්‍රී ලංකාවට ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 2,40,000ක් පමණ ආනයනය කරන අතර පොල් තෙල් සහ පාම් තෙල් බඩු අඩු කිරීම නිසා මේ මහා පරිමාණ ජාවාරම්කරුවන් අමතරව ලැබෙන ලාභය රුපියල් මිලියන 20,000ක් විතර වෙනවයි කියලා ගණන් බලලා තියෙනවා. කොහොමුණත් කටුපොල් වගාව තහනම් කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා කීප විටක්ම සඳහන් කළා. කවද්ද ඒක වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නවා. දැන් කටුපොල් වල සර්පය බෝ වෙනවා කියලා කටුපොල් වලට සර්පය බෝ වෙනවා කියලා මොනරු ගෙනත් දාලලු. මොනරු නිසා හොරණ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දැන් නරි උවදුර ඇති වෙලා තියෙනවා. දැන් හොයාගෙන යද්දි කියනවා සුනකයන් වඳ කිරීමත් මේකට හේතුවක්. එක රාජ්‍ය නොවන සංවිධානත් මේ වගේ ව්‍යාපෘති පටන් ගත්තනේ. ඊළඟට මස්කෙලිය වතුයායේදී කඳුකර කොටියාට වෙඩි තබා මැරූ ඝාතකයන් සොයා පරීක්ෂණ කියලා නෝඩ් නීතා පද්මකුමාරි වාර්තා කර සිටිනවා. පහුගිය මාස කිහිපය තුළ වාර්තා වනු 20 වෙනි මරණය මේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේදී 22 වෙනිදා වෙඩි තබා ඝාතනය කළ අවුරුදු 6ක් පමණ වයස ඇති කඳුකර කොටියාගේ හිසට මොළයට සහ සුෂුම්නාවට උණ්ඩ 5ක් පැදලා තියෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. අපි විදේශ පුවත්වලට අවධානය යොමු කරනවා. ජනාධිපතිවරණින් පෙරදුනොත් අපි සාමකාමී බලහුමාරුවකට ලෑස්ති නැහැ කියලා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. ඒ අනුව නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණොත් සාමකාමීව තමන්ගේ අනුප්‍රාප්තිකයට බලය ලබා දීමට තමන් සූදානම් නැහැ. එහෙම වුණොත් අපිට සිදුවන්නේ මොකක්දයි කියලා සලකා බලන්නත් සිද්ධ වෙනවා කියලායි ඔහු කියන්නේ. මොකද දැන් මේ වෙනකොට රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂකයා ඒ කියන්නේ ජෝ බයිඩන් කැම්පේන් එකක් කරගෙන යනවා තැපැල් ඡන්ද දාන්න කියලා. තැපැල් ඡන්ද දාමී ව්‍යාපාරය
ක්‍රියාත්මක වුණොත් ඒ කියන්නේ තැපැල් ඡන්ද වැඩිපුර වැටුණොත් ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශතය සීග්‍රයෙන් පහළ යන්න පුළුවන් ට්‍රම්ප් පරදින්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා ට්‍රම්ප් මේ විදිහට කියනවා ජනාධිපතිවරණයෙන් පරාජය වුණොත් සාමකාමී බලහුමාරුවකට අපි ලෑස්ති නැහැ කියලා. දැන් කෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන රටේ අපි ඉක්මනින්ම කලාපුවත් ගැන අවධානය යොමු කරනවා. හෙළ සිනමා සක්විති ගුණ සමරුව 30 වෙනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වෙනවා කියලා සඳහන් කරනවා. 30 වෙනිදා හවස 6ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනවා. රේඛාව චිත්‍රපටයේ සහාය ශිල්පියෙක් විදිහට සහභාගී වෙච්ච හෙළ සිනමා සක්විති ගුණ සමරුව 30 වෙනිදා තියෙන්නේ. ඊළඟට රයිගම් ටෙලිස් හොඳම නිලිය ජනප්‍රිය නිලිය සම්මාන ශාලිනී තාරකා දිනා ගනී කියලා කියනවා. ස්වාධීන රූපවාහිනී සේවය මේ ගෞරවය සතුටෙන් භුක්ති විඳිනවා. ශාලිනිට සුබ පතනවා. ශාලිනිට විතරක් නෙවෙයි ස්වාධීන රූපවාහිනිය අලුත් සම්ප්‍රදායක් ආරම්භ කළා. මේ සම්මාන උළෙලේ සම්මාන ලැබපු සහෝදර මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සියලු දෙනාට උණුසුම් සුබ පැතුම් පළ කළා. අපි සූදානම් කාටුන් බලන්න. කාටුන් බලමු. අද අපි හුරේරා කාටුන් එකෙන් පටන් ගමු. හසන්ත විජයනායක අරුණ පුවත්පතයි හුරේරා කාටුන් එක නිර්මාණය කරන්නේ. ආණ්ඩුව 60ට පොල් දෙන්න යනවලු. අරුන් දෙක පොල් ගහට නැග්ගම පොල් බය වෙලාද සර්? අරුණ පුවත්පතට සුමතිපාල ජෝතිපාලගේ කාටුනය චමල් කියනවා පොලිසිය ඉන්නේ මන්ත්‍රීලාගේ ෆයිල් උස්සා යන නෙමෙයි කියලා. හොඳ වැඩේ මන්ත්‍රීලාට පොලිස් රාලාහමිලාගේ මයිලකටවත් අත තියන්න දෙන එකක් නැහැ. කියන එක තමයි සෙල්ලන්න කොල්ලෝ කාටුනය අරුණ පුවත්පත. රංචගොඩ ළමයාට මතක් වෙනවා කතාවක්. ඒ තමයි අගමැතිතුමාට අලුත් යාළුවෝ පිරිසක් ඉන්නවලු. රංචගොඩ ළමයා අරුණ පුවත්පතට කවි දෙකක් ලියනවා. අගමැතිතුමා හට නව මිතුරන් පිරිසක් ඇති වී වගේ 20 වෙනි සංශෝධනයෙන් දුක්මිසු වී ඔවුන් දැඩිසේ පරල වෙලා අගමැති බලතල නැති වෙනවෝ කළුපටි පැලඳ දෙවනත් කරමින් සබය ඒ වෙනුවෙන්මයි උන් නැහෙලගේ සටන වඩේ වඩේ ඵලයන්ඩෝ මමයි ෆොනි අගමැතිතුමා සුරකිමු අපි දිවිහිමියෙන්. මර්සිපාල කාටු MD වීරරත්නගේ මව්බිම් පුවත්පතට පූජ්‍ය ජයසුන්දර කියනවා මෛත්‍රී රනිල් මත ගැටුමෙන් එයා දැඩි අපහසුතාවයකට පත් වුණාලු. මර්සිපාල කියනවා හරි එහෙම වෙලාවට තමයි අර නැටුවේ හිටපු පොලිස්පතිතුමා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ගියා කොමිසමේ සාක්ෂි දෙනවා අහන්න. Tamanට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා දන්න නිසා ගියා සාක්ෂි දෙනවා අහන්න. ගිහිල්ලා බලාගෙන හිටියා සාක්ෂි දෙන හැටි. ගැලරියට වෙලා බලාගෙන හිටියා සාක්ෂි දෙන හැටි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලාගෙන හිටියේ පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් උඩ කියලයි දර්ශනට නම් හිතෙන්නේ. මෙන්න නිෂ්පාදක කණ්ඩායම කියන සෙල්ලන්ද කොල්ලෝ කාටුනේ ගාපව ගන්න කියලා. ඒ අනුව මොකද කලින් ගන්න බැරි වෙච්ච නිසා රූපරාමයට චමල් කියනවා පොලිසිය ඉන්නේ මන්ත්‍රීලාගේ ෆයිල් උස්සන් යන නෙමෙයි කියලා. හොඳ වැඩි මන්ත්‍රීලාට පොලිස් රාලහාමිලාගේ මයිලකටවත් අත තියන්න දෙන එකක් නැහැ. දර්ශනගේ හතරවරන් කාටුනේ දිනමෙනටයි නිර්මාණය වෙන්නේ. 20ට එරෙහිව රංජිත් මත්දුම් බණ්ඩාර උසාවිය යනවලු බං. අගමැතිතුමාට ආදරේ වැඩිකමට වෙන්නේ නැති නේද? මෙන්න ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත දිනමින පුවත්පතට හිටපු ජනාධිපතිතුමා කොමිසමට පැමිණීම ගැන හිටපු ජනාධිපතිතුමා කොමිසමේ සාක්ෂි දෙනවා බලන් ඉඳලා නොකර සද්දම යනවනේ සර්. ඉවසල හිටපන්කෝ බං. මෑන් ඉඳලා කටෑරියම හත් පොළේම ගානව බලා ගන්න පුළුවන්. ජනාධිපතිතුමාට හැම රාජ්‍ය ආයතනයකටම කෙවිත අරගෙන යන්න බෑ කියලා අද අරුණ පුවත්පතත් කතු වැකේ විදියට ලියලා තිබුණා. හැබැයි නොගිහිල්ලත් බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. දවසේ පද 4 ගොනු වෙන්නේ ඒ සම්බන්ධවමයි විදුර අබේනායකයි දවසේ පද 4 ගොනු කරන්නේ. රජයේ ඔෆිස් හැම එකකටම කඩා පැන යනු බෑ ජනපතිට මේ හැටි දොඩා බැන මැති ඇමතිලත් සතියේ දින බෙදාගෙන යනවා නම් හොඳයි ජනතුක අසාගෙන. මෙන්න ඊට සම්බන්ධ කාටුනක් තමයි අරුණ පුවත්පත හසන්ත විජේනායක සීරුවෙන් සිටින් කියලා ජනාධිපතිතුමා කියනවා. එතකොට ඇමතිවරු දේශපාලන අධිකාරිය සීරුවෙන් ඉන්නවා. හැබැයි ඕන විදියට ඉන්නේ කවුද? ඊට පල්ලෙහා ඉන්නවා නිලධාරී මණ්ඩලය. මෙන්න ඈනුම් අරනවා උඩ බලනවා එක්කෙනෙක් ඔළුවෙන් හිටගෙන එක්කෙනෙක් වාඩි වෙලා. මෙහෙම රජය ගියොත් හොඳ නැහැ කියන එක තමයි කාටුන් ශිල්පියා කියන්නේ. මොකද නිලධාරිනුත් ඉන්න ඕන මේ විධානය අනුව. රාජ්‍ය ආයතනවල කෝටි ගණන් වංචා සිද්ධ වෙද්දී නිලධාරීන් ඇස්කන් පියාගෙන බකන් නිලාගෙන හිටියා කියලා මව්බිම් පුවත්පත කිව්වෙත් ওই කාරණය. අපි සූදානම් පිංචි ළමයා කියන කවි දෙකෙන් අදට සමුගන්න. පිංචි ළමයා කියනවා
එජාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එජාසයේ නායක සමුළුවක් අමතා ෂී ජීපින් දෙසුම නම් මනරම්ය කීදේ නිවැරදිව වටහා ගන්නේ නම් මහබලවන්තයින් හිරිවට්ටන සුළුය. එජාසයේ ප්‍රඥප්තිය සිහිකර දී යුක්තිය හා සාමය වෙත යොමුවන්න. ඇහැට ඇඟිල්ලෙන් එන කියා ඇත පොඩි රටවලට මහ ආස්වාදයකි. පොඩි රටවල් වලට මහ ආස්වාදයකි. එතකොට මේ ඇත්තොන්ගේ ඇස් ඇරෙයි ඡන්දයෙන් පෙරදුනත් අපි බලය සාමකාමීව පවරන්න ලෑස්ති නෑ කියන ප්‍රජාතන්ත්‍රවාදී මහ බලවතාගේ ප්‍රකාශයත්. අපි මේ ගැන අවධානයෙන් ඉඳමු. සති අන්තයක් උදා වෙනවා. සති අන්තයේදීත් අමතක කරන්න නරකයි. කොවිඩ් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඉඳිමු, නිරුපද්‍රිතව ඉඳිමු. ඔබට ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් සහ නිරුපද්‍රිත සති අන්තයක්. ආයුබෝවන්.